සාදු සාදු සාදු. නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපට මේ උතුම් ධර්මය කියලා දුන්න අපගේ ගුරුදේවයන් වහන්සේට අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. අද දින ධම්සයරු සඳහම් දේශනාව සඳහා අනුග්‍රහය දරනු ලබන්නේ නොම්බර 55 මාදිවෙල පාර ඇඹුල් දෙනිය නුගේගොඩ යන නිවසෙහි පදිංචි පින්වත් විමලසේන මහත්මයා, ඒ වගේම සිරියාවතී මහත්මිය සහ හර්ෂණ නිශාන්ත මහත්මයා කියන පින්වත් පිරිස විසින් ඒ පින්තුන් ප්‍රධාන වශයෙන් අරමුණු කරගෙන තියෙන මේ පින්කමේදී මාර්තු මාස 31 වෙනි දින එනම් අද දිනට උපන් දිනයේ සමරන හර්ෂණ නිශාන්ත මහත්මයාට නිදුක් නිරෝග සුවපත් භාවය පැතීම පිණිස මේ පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වගේ උතුම් අදහස් පෙරදරි කරගෙන අද දවසේ මේ පින්වත් පිරිස බොහෝ දිනාට හිත පිණිස, බොහෝ දිනාට සුව පිණිස අපගේ බුදුරජාණන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මය ධර්ම දානයක් විදිහට මේ ආකාරයට බෙදලා දෙනවා. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අපිට ලෝකයේ කෙනෙකුට කලාතුරකින් මුණ ගැහෙන, කලාතුරකින් හම්බ වෙන බුදුරජාණන් වහන්සේ නමකගේ බුදු සසුන මුණ ගැහිලායි තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළේ බුද්ධෝ හවේ කප්ප සතේහි දුර්ලභෝ. රහතන් වහන්සේලා දේශනා කරලා තියෙනවා ඒ බුදුරජාණන් වහන්සේලාගේ පහළවීම මේ ලෝකයට ඊ타මත්ම කලාතුරකින් ඊ타මත්ම දුර්ලභවයි ලැබෙන්නේ කියලා. කලාතුරකින් ලෝකයට පහළ වුණ ඒ උතුම් බුදුරජාණන් වහන්සේගේ බුදු සසුන තුල කෙනෙකුට ඒ බුදුරජාණන් වහන්සේගේ නිර්මල ධර්මය අහන්න ලැබෙනවා නම් ඒකත් පින්වත්නි කලාතුරකින් කෙනෙක්ගේ ජීවිතයට ලැබෙන ලාභයක්. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා ඒ ධර්මයේ පුරුදු කරන්න ලැබෙනවා නම් ඒකත් එයා කෙනෙක්ගේ ජීවිතයට, ඒකත් යම් කෙනෙක්ගේ ජීවිතයට ලැබෙන විශේෂ ලාභයක්. ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය ඇසුරු කරන්න ලැබෙනවා නම්, ඒ ශ්‍රාවක සංඝ රත්නයට දන්පැන් පුදන්න ලැබෙනවා නම්, අපෝපස්ථාන කරන්න ලැබෙනවා නම් ඒකත් ඒ කෙනාගේ ජීවිතයට ලැබෙන දුර්ලභ ලාභයක්. එතකොට පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල අපට ලැබෙන මේ සියලු ප්‍රතිලාභ ඊ타මත්ම කලාතුරකින්, ඊ타මත්ම දුර්ලභවයි ලැබෙන්නේ. බුදුරජාණන් වහන්සේලා මේ ලෝකයට හැම කාලෙම පහළ වෙන්නේ නැහැ. සමහර කාල තියෙනවා මේ ලෝකයේ බුද්ධ කියන වචනේ පවා දෙව් මිනිසුන්ට අහන්න ලැබෙන්නේ නැහැ. ධර්මයක් ගැන කතා කරන යුගයක් අහන්න ලැබෙන්නේ නැහැ. සංඝ රත්නය දකින්න ලැබෙන්නේ නැහැ. නමුත් අපි හරිම වාසනාවන්තයි මෙවැනි යුගයක ඒ ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුදු සසුන ලෝකේ බබලන කාලෙක මනුස්ස ලෝකෙට ඇවිල්ලා අපට තේරෙන වයස එනකොට ඒ ගෞතම බුදුරජාණන් වහන්සේව සරණ යන්න ලැබුණා.
අපි මිත්‍යා මතවාද නොයෙකුත් දේවල් අදහා හිටපු අයට ඒ උතුම් තිසරණය සරණ යන්න ලැබුණා. ඒ බුදුරජාණන් වහන්සේගේ දහම තුල තමයි පින්වත්නි මේ ඉපදෙන මරණ සසරෙන් භයානක සංසාර ගමනින් සදහටම නිදහස් වෙන මඟ කියලා දෙන්නේ. ඒ ධර්මයේ පුරුදු කරලා තමයි මේ බුදුසසුනේ ශ්‍රාවක මහරහතන් වහන්සේලා බිහි වුණේ. ඒ මහා මුනිවරුන් මේ ලෝකයට බිහි වුණේ ඒ බුදුරජාණන් වහන්සේගේ හදවතේ උපන්න නිර්මල ධර්මයේ ප්‍රගුණ කරලා. අපිට පින්වත්නි තව දින කීපයකින් ඊ타ත්ම වටිනා ඊ타ත්ම දුර්ලභ කෙනෙක්ගේ ජීවිතයට අතිශයින්ම දුර්ලභ අවස්ථාවක් ලැබෙනවා. ඒ තමයි ඔබ බොහෝ දෙනෙක් දන්නවත් ඇති අපගේ පොල්ගහවෙල මහමෙවුනා භාවනා සපුවේ සඳුන් කුටියේ සඳුන් මන්දිරයේ වැඩ සිටින ඒ ධාතු කරඬුවේ වැඩ සිටින සියලුම ධාතුන් වහන්සේලා ඒ කියන්නේ අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් ධාතුන් වහන්සේලා බොහෝ ප්‍රමාණයක් ඔබට ඔබේ නෙත් දෙකින් දකින්න අවස්ථාව ලැබෙනවා. ඒක පින්වත්නි ඊ타ත්ම දුර්ලභ අවස්ථාවක්. ඒ විතරක් නෙමෙයි. ඒ වගේම 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා ඒ වගේම මේ ලංකාද්වීපයේ වැඩ සිටිය මහරහතන් වහන්සේලා ආදී කොටගත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නේ ඒ උතුම් රහතන් වහන්සේලාගේ ඒ විතරක් නෙමෙයි පින්වත්නි. ඒ බුදුරජාණන් වහන්සේගේ හද මණ්ඩලයේ උපන්න ඖරස පුත්‍රයන් වහන්සේලා වන උතුම් රහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා බොහෝ ප්‍රමාණයක් ඔබට ඔබේ නෙත් දෙකින් දැකලා හිත පහන් කරගන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් පින්වත්නි ඒක කෙනෙක්ගේ ජීවිතයට ලැබෙන අතිශයින්ම දුර්ලභ අවස්ථාවක්. ඒ නිසා මේ අවස්ථාව මගහැර ගන්න එපා. මේ අවස්ථාව මගහැරුණොත් ඒක අපට ප්‍රමාණ කරන්න බැරි තරම් පාඩුවක්. කෙනෙකුට ඒ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා රහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා ඒ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාගේ මහා ශ්‍රාවකයන් වහන්සේලාගේ උත්තම ධාතුන් වහන්සේලා දැකලා සිත පහන් කරගන්න ලැබුණොත් මලක් පුදන්න ලැබුණොත් ඒ කෙනාගේ ජීවිතයට අත්වෙන ලාභය මෙතකයි කියලා කියන්න බෑ. ඒ නිසා ඒ දුර්ලභ අවස්ථාවක් ඔබට ලැබිලා තියෙනවා. ඒ දුර්ලභ අවස්ථාව අපිට ලබා දුන්නේ අපේ පිනට මේ ලෝකයට පහළ වුණ ඒ අපි කාගේ කල්යාණ මිත්‍රයන්න් වහන්සේගේ අපේ ගුරුදේවයන් වහන්සේගේ හිතේ ඇතුණු අනුකම්පාව නිසායි. මේ මිනිස්සු අගහිගකම් වලින් පෙළෙන නොයෙකුත් තාඩන පීඩන ආදී දේවල් වලින් මිනිස්සු බොහෝසෙයින් අපහසුවට පත් වෙලා තියෙන යුගයක මිනිස්සු නොයෙකුත් මතවාද දෘෂ්ටි අල්ලාගෙන ජීවන අර්ගලයක යෙදී සිටින යුගයක මිනිස්සු හිස් සතින් මැරලා යන එක ගැන අනුකම්පා හිතෙලා පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ හිතේ ඇති වුණු අනුකම්පාව නිසායි අනේ ඒ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා රහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා ඇස් දෙකෙන් දැකලා කෙනෙකුට හිත පහදවා ගන්න ලැබුණොත් ඒ කෙනාට සුගතිය යන අවස්ථාව ලැබෙනවා. ආන්ගේ අනුකම්පාව නිසායි මේ අවස්ථාව උදා වුණේ. ඉතින් ඒ නිසා ඒ දුර්ලභ අවස්ථාව ඔබේ ජීවිතේට මුණ ගැහෙන පළවෙනි සහ අවසාන අවස්ථාව වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ අවස්ථාව මගහැර ගන්න එපා. අද දවසේ ඔබට ඒ උතුම් වන්දනාවට සමගාමීව ඒ මහරහතන් වහන්සේලාගේ බුදුරජාණන් වහන්සේගේ උතුම් ධාතුන් වහන්සේලා වන්දනා කරගන්න ඔබේ සිත පහන් කරගන්න උවමනා වෙන කාරණා කීපයක් තමයි අද දවසේ ඔබට මේ සද්ධර්ම දේශනාව තුළින් ශ්‍රවණය කරන්නට ලැබෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අග්ගප්පසාද කියන සූත්‍ර දේශනාවේදී
උන්වහන්සේ වදාලා යාවතා භික්ඛවේ සත්තා පින්වත් මහණෙනි මේ ලෝකේ යම් තාක් සත්වයන් සිටිනවාද අපදාවා දීපදාවා චතුප්පදාවා බහුප්පදාවා පාද රහිත සතුන් සිටිනවා දෙපා ඇති සතුන් සිටිනවා ඒ වගේම පාද හතරක් තියෙන සත්තු ඉන්නවා ඒ වගේම බොහෝ පාද තියෙන සත්තු ඉන්නවා රූපිනෝවා අරූපිනෝවා සංඤිනෝවා අසංඤිනෝවා ඒ වගේම රූපවත් වූ සත්වයන් සිටිනවා අරූපවත් වූ සත්වයන් සිටිනවා සංඥාවක් සහිත සතුන් සිටිනවා සංඥාවක් රහිත සතුන් සිටිනවා ඒ වගේම නේව සංඥා නාසඤ්ඤිනෝවා නේව සංඥා නාසඤ්ඤ සතුන් සිටිනවා තථාගතෝ තේසං අග්ගමක්ඛායති අරහං සම්මා සම්බුද්ධෝ ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මෙන්න මේ සියලු සතුන් අතර අග්‍රයි ශ්‍රේෂ්ඨයි කියලා බුදුරජාණන් වදාලා. එහෙනම් මේ පාද දෙකක් තියෙන, පාද හතරක් තියෙන, බොහෝ පාද තියෙන, පාද නැති, සංඤේ වේවා, අසංඤේ වේවා, නේව සංඥා නාසංඤේ වේවා. මේ සියලු සත්වයන් අතර තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අග්‍රස්ථානයේ දරනවා, ශ්‍රේෂ්ඨත්වයට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා යේ භික්ඛවේ බුද්දේ පසන්නා අග්ගේතේ පසන්නා අග්ගේකෝ පන පසන්නානං අග්ගෝ විපාකෝ හෝති. ආන් යම් කෙනෙක් ඒ බුදුරජාණන් වහන්සේ ගැන පහදිනවා නම් ඒ ලෝකේ අග්‍ර ලෝකේ ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේ ගැන සිත පහදවා ගන්නවා නම් ඒ කෙනා පැහැදුනේ මේ ලෝකේ අග්‍ර දෙයකටයි උතුම්ම දෙයකටයි. ඒ පැහැදීම ඒ කෙනාගේ ජීවිතයට මහත් වූ යහපත පිණිස පවතිනවා. මහත් වූ ප්‍රතිලාභ ගෙන දෙන්න යාගේ ජීවිතයට ඒක උපකාර වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළේ ඒ අය පැහැදුනේ ලෝකේ අග්‍ර දෙයකටයි. ඒ නිසා ඔවුන්ගේ ජීවිතයට අග්‍ර වූ සැප විපාක ලැබෙනවා කියලා. එහෙනම් පින්වත්නි මේ දුර්ලභ අවස්ථාව ඔබේ ජීවිතයට දැන් උදා වෙලා තියෙනවා. තව දින කීපයකින් මේ S2 නියම ඵල නෙලන්න අවස්ථාව උදා වෙලා තියෙනවා. ඒ තමයි අපි ආදරයෙන් සරණ යන්ට දුණු අපගේ ශාස්ත්‍රඥ වහන්සේ වන මේ මහා භද්‍ර කල්පයේ සිව්වනුවට ලෝකයට පහළ වී වදාළ උතුම් මුනිරජාණන් වහන්සේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් සර්වඥ ධාතුන් වහන්සේලා ඔබේ නෙත් දෙකෙන් බලා ගන්න අවස්ථාව ලැබෙනවා. ඔබේ නෙත් පුරා බලාගෙන දැක බලාගෙන වන්දනා කර ගන්න අවස්ථාව ලැබෙනවා. සිත පහදවා ගන්න අවස්ථාව ලැබෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ ගැන ඔබේ සිතේ චිත්ත ප්‍රසාදය ඇති කරගත්තොත් ඒක ඔබේ ජීවිතයට බොහෝ කලක් හිත පිණිස බොහෝ කලක් සැපේ පිණිස පවතිනවා. බුදුරජාණන් වහන්සේ එක අවස්ථාවක උන්වහන්සේ පින්වන් මංචකේ වැඩ සිටිනකොට උන්වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ යමතා වදාලා පින්වත් ආනන්ද මේ ලෝකේ ස්තූප කරවා පුද පූජා පවත්වන්න සුදුසු පුද්ගලයන් 4 දෙනෙක් සිටිනවා කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවීමෙන් පස්සේ උන්වහන්සේගේ ධාතු නිදන් කරලා සිව් මන්සලක ස්තූප කරවන්න සුදුසුයි කියලා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාලා බුදුරජාණන් වහන්සේලා මේ ලෝකයට පහළ නොවන කාලේ මේ ලෝකයට පහළ වෙනවා පසේ බුදුරජාණන් වහන්සේලා. ආන්ගේ පසේ බුදුරජාණන් වහන්සේලා පින්වම් පෑමෙන් පසු උන්වහන්සේලාගේ ධාතු නිදන් කරලා ස්තූප කරවන්න සුදුසුයි කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ නමකගේ පහළවීමෙන් පස්සේ මේ ලෝකයට පහළ වන ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දරුවන් වන හද මණ්ඩලයේ උපන්න දරුවන් වන ඒ උතුම් රහතන් වහන්සේලා පිරිනිවීමෙන් පසු
උන්වහන්සේලාගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා ස්තූප කරවා වන්දනමාන කරන්න සුදුසුයි කියලා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාලා මේ ලෝකයට පහළ වන ධර්ම රාජයන් වූ ධර්මයෙන් මේ ලෝකේ පාලනය කරන සක්විති රජවරුන්ගේ දේහය ආදාහනය කරලා ඒ ධාතු නිදන් කරලා ස්තූප කරවන්න සුදුසුයි කියලා. එතකොට බලන්න පින්වත්නි මේ ලෝකයේ ස්තූප කරවලා මිනිස්සුන්ට වන්දනමාන කරන්න පුද සත්කාර කරන්න සුදුසු පුද්ගලයෝ 4 දෙනෙක් ඉන්නවා. එතකොට පළවෙනි පුද්ගලයා තමයි බුදුරජාණන් වහන්සේ. ඊළඟට පසේ බුදුරජාණන් වහන්සේ. ඊළඟට රහතන් වහන්සේ. ඊළඟට සක්විති රජවරු. ඉතින් බුදුරජාණන් වහන්සේ පින්වත් ආනන්ද ස්වාමින් වහන්සේට පැහැදිලි කරනවා. පින්වත් ආනන්ද මේ විදිහට ස්තූප කරවලා පුද සත්කාර කරන්න වන්දනමාන කරන්න සුදුසු වන්නේ ඒකට හේතුව ඒකෙන් ලැබෙන යහපත මොකක්ද කියලා බුදුරජාණන් වහන්සේ ආනන්දයන් වහන්සේට පැහැදිලි කළා. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් ආනන්ද යම් කෙනෙක් මේ ඒ තථාගතයන් වහන්සේගේ ස්තූපයයි කියලා ඒ ස්තූපය දැකලා පහන් සිත උපදවා ගන්නවාද සිත පහන් කර ගන්නවාද මේ ඒ රහතන් වහන්සේගේ ස්තූපයයි කියලා සිත පහදවා ගන්නවාද ඒක ඒ අයගේ ජීවිතවලට බොහෝ කලක් හිත පිණිස බොහෝ කලක් සැපේ පිණිස පවතිනවා කියලා. ඒ වගේම මේ පසේ බුදුරජාණන් වහන්සේගේ ස්තූපයයි කියලා යම් කෙනෙක් සිත පහදවා ගන්නවාද ඒක ඒ අයගේ ජීවිතවලට බොහෝ කලක් හිත පිණිස පවතිනවා කියලා උන්වහන්සේ වදාලා. ඒ වගේම සක්විති රජුරෝ වෙනුවෙන් කරන ඒ ස්තූපයට යම් කෙනෙක් සිත පහදවා ගත්තොත් මේ ධර්මයෙන් රාජ්‍ය කළ ධර්මයෙන් රට පාලනය කර ඒ සක්විති රජුරුවන්ගේ ස්තූපයයි කියලා යම් කෙනෙක් සිත පහදවා ගන්නවාද ඒ අයට ඒක බොහෝ කලක් හිත පිණිස පවතිනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. යම් කෙනෙක් මේ ස්තූප දැකලා බුදුරජාණන් වහන්සේගේ වේවා එහෙම නැත්නම් මහරහතන් වහන්සේලාගේ පසේ බුදුරජාණන් වහන්සේගේ වේවා ස්තූප දැකලා සිත පහන් කරගන්නවාද ඒ වගේම මලින් පුදනවාද වන්දනමාන කරනවාද ඒක ඒ අයගේ ජීවිතයට බොහෝ කලක් හිත පිණිස පවතිනවා. බුදුරජාණන් වහන්සේ වදාළේ ඒ අයට ස්වර්ගයේ උපතක් පිණිස ඒක උපකාර වෙනවා කියලා. ඒ නිසා පින්වත්නි අපිට මේ ලැබෙන අවස්ථාව ගැන ඔබ මොහොතක් කල්පනා කරන්න. අපි ඒ වන්දනා කරන්න අපේ ඇස් දෙකෙන් දැක බලා ගන්න එන්නේ එක ස්තූපයක තැන්පත් කරන ධාතුන් වහන්සේලා නෙමෙයි. මේ සඳුන් කුටියේ ධාතු කරඬුවේ මේ වන විට භාග්‍යතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා බොහෝ ප්‍රමාණයක් වැඩ සිටිනවා. ඒ වගේම රහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා දහසකට අධික ප්‍රමාණයක් වැඩ සිටිනවා. ඊට අමතරව මේ පින්කම වෙනුවෙන්ම 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා බොහෝ ප්‍රමාණයක් වැඩම කරවනවා. එතකොට ඒ සියලු ධාතුන් වහන්සේලා ප්‍රමාණ වශයෙන් ගත්තොත් අපිට 2000කට 3000කට අධිකයි ධාතුන් වහන්සේලා. එතකොට පින්වත්නි කෙනෙකුට හිත පහදවාගෙන වන්දනා කරගන්න ලැබුණොත් දැක බලා හිත පහන් කරගන්න ලැබුණොත් මලක් පුදන්න ලැබුණොත් චෛත්‍ය රාජානන් වහන්සේලා 2000ක් 3000ක් වන්දනා කළා වගේ ස්තූප 2000ක් 3000කට එකවර වන්දනා කළා වගේ ඒ කෙනාගේ ජීවිතයට අප්‍රමාණ පුණ්‍ය ධර්මයන් රැස් වෙනවා. එහෙනම් ඔබට ඒ විතරක් නෙමෙයි පින්වත්නි. දැන් අපි සෑරජානන් වහන්සේ නමක් වන්දනා කරන්න ගියා කියලා. ස්තූපයක් වන්දනා කරා කියලා අපිට ඒ ධාතුන් වහන්සේලා නෙද්දකින් දකින්න ලැබෙන්නේ නැහැ.
එහෙනම් ඔබට දුර්ලභ අවස්ථාවක් ලැබෙනවා. ඒ තමයි මේ දුර්ලභ මනුෂ්‍ය ජීවිතේ ඔබට ලැබුණු ඔය S2 වයසට ගිහිල්ලා, ලෙඩ වෙලා, ජරාවටපත් වෙලා, මරණයටපත් වෙලා අවසන් වෙන්න කලින් ඔබේ S2කින් නියම ඵල නෙලා ගන්න අවස්ථාවක් උදා වෙනවා. ඒ 2000කට අධික වූ ඒ ධාතුන් වහන්සේලා ඔබේ නිත් පුරා දැක ගන්න අවස්ථාව ලැබෙනවා. ඒ නිසා පින්වත්නි මේ ලැබෙන අවස්ථාව අතිශයින්ම දුර්ලභ අවස්ථාවක්. අතිශයින්ම විශේෂ අවස්ථාවක්. ඒ නිසා විශේෂයෙන්ම ඔබ මේ පින්කමට සහභාගී වෙනකොට ඔබ හොඳට හිත පාදවා ගන්න ඕන. උතුම් සීලයක පිහිටන්න ඕන. සීලයක පිහිටලා හිත සම්වර කරගෙන, වචනය සම්වර කරගෙන මං මේ බුදුරජාණන් වහන්සේව බැහැ දකින්නයි යන්නේ. මං මේ මහරහතන් වහන්සේලා බැහැ දකින්නයි යන්නේ. ඒ උතුම් මුනිරජාණන් වහන්සේලා මේ S2කින් මට දකින්න ලැබෙන අන්තිම අවස්ථාව. මගේ ජීවිතේ ඊ타ත්ම වටිනා අවස්ථාවක් මේක. ඒ නිසා මම උපරිම වශයෙන් පුණ්‍ය ඵල නෙලා ගන්න ඕන. ඒ රහතන් වහන්සේලා දැකලා මගේ සිත පහදවා ගන්න ඕන කියලා. හිත හොඳට රැකගෙන සීලයක පිහිටලා මනා සංවරයකින් ඔබ මේ කටයුත්තට සහභාගී වුණොත් ඔබට ඔබේ ජීවිතයට මියන තුරා සිහි කරන්න පරලොවදී ඔබට ඔබේ ජීවිතයේ සුගතිය කරා රැගෙන යන්න මහා බලවත් පුණ්‍යස්කන්ධයක් ඔබේ ජීවිතේ රැස් වෙනවා. ඒක ඒකාන්ත සත්‍යයක්. ඒ නිසා ඒ බුදුරජාණන් වහන්සේව මහරහතන් වහන්සේලා බැහැ දකින්න ඔබ ඒ වෙනුවෙන්ම ඔබ කැප වෙන්න ඕන. ඒ වෙනුවෙන්ම ඔබ පේ වෙන්න ඕන. ඒ වෙනුවෙන් ඔබ සීලයක පිහිටන්න ඕන. ඒ විදිහට සම්බරව සංසුන්ව ඇවිල්ලා සිත පහදවාගෙන වන්දනා කරගන්න. මේ ලැබෙන අවස්ථාව ආය අපේ ජීවිතේ ලැබෙයි කියලා හිතන්න අමාරුයි පින්වත්නි. ඉතින් ඒ නිසා මේ ලෝකයට දුර්ලභව පහළ වන උතුම් මුනිරජාණන් වහන්සේව ඔබට දැක ගන්න අවස්ථාව උදා වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා අග්ගප්පසාද සූත්‍රයේදීම යාවතා භික්ඛවේ ධම්මා සංකතා අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ තේසං අග්ගමක්ඛායති. මහණෙනි මේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් යම් තාක් දේ ඇද්ද ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඒ සියල්ලටම වඩා අග්‍රවන්නේය කියලා. යේ භික්ඛවේ අරියේ අට්ඨංගිකේ මග්ගෝපසන්නා යම් කෙනෙක් මෙන්න මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ කෙරෙහි සිත පහදවා ගත්තාහුද අග්ගේතේ පසන්නා ඒ කෙනා අග්‍රදේ කෙරෙහි සිත පහදවා ගත්තේ. අග්ගේකෝ පන පසන්නානං අග්ගෝ විපාකෝ හෝති. ඒ අග්‍රදයට පැහැදුණු කෙනාට අග්‍ර වූ සැප විපාක ලැබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ බුදුරජාණන් වහන්සේගේ හදවතේ තමයි මේ නිර්මල ධර්මය මතුවුනේ පින්වත්නි. උන්වහන්සේ මේ අවිද්‍යාවෙන් වැසුණු ලෝකයට උන්වහන්සේ පහළ වෙලා උන්වහන්සේ ප්‍රථමයෙන්ම මේ විද්‍යාව නැමැති ආලෝකය උන්වහන්සේ උදා කරගත්තා. උන්වහන්සේ මේ දුක නම් වූ ආර්ය සත්‍ය ලෝක සත්වයාට පැහැදිලි කළා. මේ දුකට හේතුව පැහැදිලි කළා. දුකෙන් නිදහස් වීම පැහැදිලි කළා. දුකෙන් නිදහස් වන මඟ උන්වහන්සේ පැහැදිලි කළා. උන්වහන්සේ ගුරුපදේශ රහිතව අවබෝධ කළ ඒ නිර්මල ධර්මය දෙව් මිනිස් ලෝකයාට අනුකම්පාවෙන් දේශනා කළා. ආන්ගේ මාර්ගය තමයි පින්වත්නි අමා නිවනට තියෙන ඒකායන මාර්ගය. බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක වදාලා උතුරු දිසාවට බර වෙලා තියෙන වෘක්ෂයක් මුලින් සිඳිනකොට ඒ වෘක්ෂය ඒ බර වී තිබෙන ප්‍රදේශයට බර වෙලා තියෙන පැත්තට වැටෙනවා කියලා. ආන් ඒ වගේ තමයි කියනවා යම් කෙනෙක් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය පුරුදු කළොත් ඒ කෙනා අමා නිවන කරාම යනවා කියලා උන්වහන්සේ වදාලා. අමා නිවන කරා එයාගේ ජීවිතේ බර වෙලා තියෙනවා කියලා උන්වහන්සේ වදාලා.
ඒ නිසා කෙනෙක් මේ සසර දුකින් නිදහස් වෙන්න කැමති නම් එයා සිත පහදවා ගන්න ඕන ඒ උතුම් ආර්ය අෂ්ටාංග මාර්ගයටමයි. ඒ කෙනා නිවන් දකින්න කැමති නම්, නිවන් අවබෝධ කරන්න කැමති නම් ඒ කෙනා අනුගමනය කරන්න ඕන ඒ උතුම් ආර්ය අෂ්ටාංග මාර්ගයමයි. මේ ලෝකයේ සියලු මාර්ග අතරින් ශ්‍රේෂ්ඨත්වයට පත්වන්නේ, අග්‍රස්ථානයට පත්වන්නේ ඒ උතුම් ආර්ය අෂ්ටාංග මාර්ගයයි. ඉතින් ඒ නිසා ඒ බුදුරජාණන් වහන්සේ වදාළේ ඒ අග්‍රදේ කෙරෙහි කෙනෙක් හිත පහදවා ගත්තොත් ඒ කෙනාගේ ජීවිතයට අග්‍ර වූ සැප විපාක උදා වෙනවා කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යාවතා භික්ඛවේ ධම්මා සංකතාවා අසංකතාවා. බුදුරජාණන් වහන්සේ වදාළේ මහණෙනි හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්තා වූ ඒ වගේම හට නොගත්තා වූ යම්තාක් දේ ඇද්ද විරාගෝ තේසං ධම්මානං අග්ගමක්ඛායති. ඒ සියලු දේටම වඩා, ඒ සියල්ලටම වඩා මෙන්න මේ ශ්‍රී සද්ධර්මයේ අග්‍රස්ථානය දරනවා කියලා උන්වහන්සේ වදාලා. ශ්‍රේෂ්ඨත්වයට පත් වෙනවා කියලා වදාලා. උන්වහන්සේ වදාලා යදිදං මද නිම්මදනෝ පිපාස විනයෝ ආලේ සමුග්ඝාතෝ වච්චුපට්ඨච්ඡේදෝ තන්නක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානං. බුදුරජාණන් වහන්සේ වදාළේ යම් මේ කෙලෙස් මද මඩින, කෙලෙස් පිපාසයේ සංසිඳුවන, ඒ වගේම තෘෂ්ණා මුලින්ම නසන, සසර ගමන නැති කරන, තණ්හාව ක්ෂය වන, විරාගී වූ තෘෂ්ණා නිරෝධයෙන් ලැබෙන යම් නිවනක් ඇද්ද ආන්ගේ නිවනයි අග්‍ර කියනවා. යේ භික්ඛවේ ධම්මේ පසන්නෝ අග්ගේතේ පන පසන්නෝ අග්ගේකෝ පන පසන්නානං අග්ගෝ විපාකෝ හෝති. යම් කෙනෙක් මෙන්න මේ ලෝකේ විරාගී වූ නිර්මල ධර්මයට, මේ අග්‍ර ධර්මයේ කෙරෙහි පහදිනවා නම් ඒ අය පැහැදුනේ මේ ලෝකේ අග්‍ර දෙයකටයි. අග්‍ර දෙයකට පැහැදුණු අයගේ විපාකය ඒ කාන්තේම අග්‍රවන්නේ කියලා බුදුරජාණන් වදාලා. ඒ උතුම් ධර්මයේ තුලින් තමයි පින්වත්නි මේ සසරේ වැටිලා සිටින, සතර අපාය මහා ගෙදර කරගෙන සිටින ලෝක සත්වයාට නිවන් දොර විවෘත වෙන්නේ. ඒ ධර්මයේ පුරුදු කළොත් තමයි කෙනෙක්ගේ ජීවිතයට රැකවරණේ සදා ගන්න ලැබෙන්නේ. දැන් අපි මේ ධර්මයේ පුරුදු කරනකොට බොහෝ දෙනෙකුට ඒ ධර්මයේ කෙරෙහි පැහැදීම නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා උන්වහන්සේ කල්පනා කරනවා මම ගුරුවරයෙක් නැතුව තනියම වාසය කරන එක ඒක මට පාඩුවක්. ඒක මට හොඳ නැහැ. ඒ නිසා මං ගුරුවරයෙක් හොයා ගන්න ඕන. එහෙම කල්පනා කරලා බුදුරජාණන් වහන්සේ බලනවා මට ගුරුවරයෙක් අවශ්‍ය වෙන්නේ ඇයි? මට ගුරුවරයෙක් අවශ්‍ය වෙන්නේ මට සම්පූර්ණ නොවුණු යම් සීලයක් තියෙනවා නම් ආන්ගේ සීලය සම්පූර්ණ කර ගැනීම පිණිසයි. සම්පූර්ණ නොවුණු යම් සමාධියක් තියෙනවා නම් ඒ සමාධිය සම්පූර්ණ කරගන්නටයි. සම්පූර්ණ නොවුණු යම් ප්‍රඥාවක් තියෙනවා නම්, යම් විමුක්තියක් තියෙනවා නම්, විමුක්ති ඥාන දර්ශනයක් තියෙනවා නම් ආන්ගේ අසම්පූර්ණ වූ සමාධිය, ඒ විමුක්ති ඥාන දර්ශනය සම්පූර්ණ කරගන්නයි ගුරුවරයෙක් අවශ්‍ය වෙන්නේ කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ බැලුවා තමන් වහන්සේට වඩා සීලෙන් අග්‍ර, එහෙම නැත්නම් තමන් වහන්සේ වගේ සීලෙන් සමාන කෙනෙක් මේ ලෝකේ ඉන්නවද කියලා. ඒ බුදුරජාණන් වහන්සේගේ බුදු නෙතට කිසි කෙනෙක් මුණ ගැහුන්නේ නැහැ පින්වත්නි. ඒ බුදුරජාණන් වහන්සේ තරම් සීලෙන් සපරිපූර්ණ වූ කෙනෙක් මේ ලෝක ධාතුවේ උන්වහන්සේට හොයාගන්න බැරි වුණා. උන්වහන්සේට සමාන, උන්වහන්සේට වඩා සීලයෙන් පිරිපුන් කෙනෙක් දකින්න නැති වුණා. උන්වහන්සේගේ සමාධියට සමාන කෙනෙක්, උන්වහන්සේගේ ප්‍රඥාවට සමාන කෙනෙක්, විමුක්තියට සමාන කෙනෙක් මේ ලෝක ධාතුවේ උන්වහන්සේට දකින්න නැහැ. එහෙනම් පින්වත්නි හිත පහදවා ගන්න.
අපි ඒ ආදරයෙන් බුද්ධං සරණං ගච්ඡාමි කියලා සරණ ගියපු ඒ අපගේ ශාස්ත්‍රුන් වහන්සේ තමයි මේ ලෝකයේ සීලෙන් අග්‍ර, සමාධියෙන් අග්‍ර, ප්‍රඥාවෙන් අග්‍ර, විමුක්තියෙන් අග්‍රස්ථානයේ දරන්නේ. විමුක්ති ඥාන දර්ශෙන් අග්‍රස්ථානයට පත් වෙලා සිටින්නේ ඒ බුදුරජාණන් වහන්සේවයි. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේ මේ විදිහට කල්පනා කරලා උන්වහන්සේ බලනවා එහෙනම් මට ගුරුවරයෙක් විදිහට මම කවුද තියාගන්නේ? ගුරුවරයෙක් විදිහට තියාගන්න උන්වහන්සේ කල්පනා කළා. මම මේ යම් නිවනක් අවබෝධ කළාද? ඒ නිවන අවබෝධ කළ ඒ උතුම් ධර්මයක් වේද? ආන් ඒ ධර්මය මම ගුරුතනතුරේ තබා ගන්නවා කියලා. උන්වහන්සේ විසින්ම අවබෝධ කරගත්තු ඒ ධර්මය තමයි බුදුරජාණන් වහන්සේ පවා ගුරුතනතුරේ තබා ගත්තේ. එහෙනම් පින්වත්නි බුදු කෙනෙක් පවා ගුරුවරයෙකුටසේ ගෞරව කළ, ගුරුවරයෙකුටසේ සැලකිලි දැක්වූ ඒ උතුම් ධර්මයට අපි කෙසේනම් සත්කාර කළ යුතුයිද? කෙසේනම් ගෞරව කළ යුතුයිද? ඒ බුදුරජාණන් වහන්සේ මේ ධර්මය අවබෝධ කරගන්න උන්වහන්සේ විඳ දුක් ගැහැට අපමණයි. උන්වහන්සේ කළ කැපකිරීම අපමණයි. ඉතින් ඒ විදිහට අප්‍රමාණ දුක් විඳලා මහත් කැපකිරීම කරලා උන්වහන්සේ අවබෝධ කරගත්තු, දුකසේ අවබෝධ කරගත්තු ඒ නිර්මල ධර්මය තමයි අපිටත් නිවන් මඟ ප්‍රගුණ කරගන්න ලැබෙන්නේ. ඒ ධර්මය තුලින් තමයි අපිටත් ඒ බුදුරජාණන් වහන්සේව දැක ගන්න තියෙන්නේ. ඒ ධර්මය තුලින් තමයි අපිටත් ඒ රහතන් වහන්සේලා කොයි වගේ පිරිසක්ද කියලා දැක ගන්න තියෙන්නේ. ඒ ධර්මයේ තුලින් තමයි මේ සතර අපායෙන් නිදහස් වෙලා සදාකාලික සාන්තිය වූ අමා මහ නිවන ලබා ගන්න තියෙන්නේ ඒ ධර්මයේ ප්‍රගුණ කරලා. ඒ නිසා ඒ බුදුරජාණන් වහන්සේගේ හදවතේ උපන්න නිර්මල ධර්මය ගැන අපි සිත පහදවා ගත යුතුයි. ඒ ධර්මය ගැන හිත පහදවා ගත්තොත් ඒ කෙනා පැහැදුනේ මේ ලෝකේ අග්‍ර දෙයකටයි, මේ ලෝකේ ශ්‍රේෂ්ඨ දෙයකටයි. මේ ලෝකයේ අග්‍ර දෙයකට පැහැදුණු අයට අග්‍ර විපාක ලැබෙනවා කියලා බුදුරජාණන් වදාළා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යාවතා භික්කවේ සංඝාවා ගණාවා. පින්වත් මහණෙනි, මේ ලෝකයේ යම් තාක් පිරිස් සිටිනවාද, ජන සමූහයා සිටිනවාද, තථාගත ශාවක සංඝෝ තේසං අග්ගමක්ඛායති. ඒ සියලු ජන සමූහයා අතර, සියලු පිරිස් අතර තථාගත ශ්‍රාවක සංඝ රත්නය අග්‍රයි කියලා. යදිදං චත්තාරි පුරිසයුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය යුගල වශයෙන් 4ක්ද පුරුෂ පුද්ගල වශයෙන් 8ක්ද වනසේක. ඒ උතුම් ශ්‍රාවක සංඝ රත්නය ආහුනේය වනසේක. උන්වහන්සේලා දුර ගොස් වන්දනාමාන කරන්න, දුර සිට ගිහිල්ලා වන්දනමාන කරන්න බැහැ දකින්න සුදුසුයි. පාහුනේයයි උන්වහන්සේලා ආගන්තුක වැඩම කළාට පස්සේ ගෞරව සත්කාර කරන්නට, වන්දනමාන කරන්න, බුහුමන් දක්වන්න සුදුසුයි. ඒ වගේ මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය දක්ඛිනේයයි. උන්වහන්සේලා මේ ලෝකයේ මිනිස්සුන්ට දන් පෑන් දීලා පින් රැස් කරගන්න තියෙන අග්‍රස්ථානය ඔබවනවා. ඒ වගේම උන්වහන්සේලා අංජලි කරණීයයි. ඇඳිලි බැඳ වන්දනමාන කරන්න සුදුසුයි. අනුත්තරම් පුඤ්ඤක්කෙත්තන් ලෝකස්ස. මේ ලෝකයේ අනුත්තර වූ පුණ්‍ය ශේස්ත්‍රය බවට පත් වෙනවා. ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය තමයි කෙනෙක්ගේ ජීවිතයට මහත්ඵල මහානිසංස පින් රැස් කර ගන්නවා නම්, එයාගේ ජීවිතයට අග්‍ර වූ පුණ්‍ය ධර්මයන් රැස් වෙනවා නම්,
දන් පැන් පූජා කරලා ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නයයි. ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය උදෙසා දෙන දාණය මහත්ඵලයි මහානිසංසයි කියලා බුදුරජාණන් වදාළේ. උන්වහන්සේ එක අවස්ථාවක දේශනා කරනවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සිහි කරලා දෙන දාණය භාග්‍යතුන් වහන්සේ වදාලා මේ ලෝකයේ බොහෝ කාලයක් ගියාට පස්සේ මේ කල්ප අවසානයේ කල්ප විනාශයේදී මේ මහා පෘථිවිය විනාශ වෙලා යනවා කියනවා. සෙනේරු පර්වත රාජයා විනාශ වෙලා යනවා කියනවා. නමුත් ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය අරමුණු කරලා කෙනෙක් තන් හැන්දම් බෙදුවොත්, පැන් වීදුරුවක් පූජා කළොත්, මලක් පූජා කළොත්, වන්දනමාන කළොත් ඒ කෙනාගේ ජීවිතේ රැස් වෙන පින අනන්තයි අප්‍රමාණයි කියලා. උන්වහන්සේ වදාලා ඒ විදිහට සංඝයා අරමුණු කරලා දුන්නු දානේ විපාක අර කල්ප අවසානයේ මහා පෘථුවියත් සෙනේරු පර්වත රාජ්‍යයත් විනාශ වෙලා ගියත් සංඝයා උදෙසා දුන්නු දානේ ඒ විදිහට විපාක නොදී අවසන් වෙන්නේ නැහැ කියලා. ඒකේ සඳහන් වෙනවා පඨවි සාගරෝ මේරු කයං යන්ති යුගක්ඛේ කප්පානි සත සහස්සානි සංඝේ දින්නන්න නසති. මේ මහා පෘථුවියත් මහා මේරු පර්වතයත් කල්ප අවසානයේ මේ යුගයේ අවසානයේ විනාශ වෙලා යනවා කියනවා. පඨවි සාගරෝ මේරු කයං යන්ති යුගක්ඛේ කප්පානි සත සහස්සානි සංඝේ දින්නන්න නසති. කල්ප 10000ක් ගත වෙලා ගියත් ගෙවිලා ගියත් ඒ සංඝයා උදෙසා දුන්නු දානේ විපාක විනාශ වෙන්නේ නැහැ කියනවා. විපාක නොදී අවසන් වෙන්නේ නැහැ කියනවා. එහෙනම් ඒ විදිහට ඒ දෙන දානේ මහත්ඵල වුණේ මහානිසංස වුණේ ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය ඒ දක්ෂිනාවට අග්‍ර පිරිස නිසා, මේ ලෝකේ අග්‍ර ශ්‍රේෂ්ඨම උත්තමයන් වහන්සේලා නිසා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළේ යේ භික්ඛවේ සංඝේ පසන්නා අග්ගේතේ පසන්නා. යම් කෙනෙක් ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා කෙරෙහි සිත පහදවා ගත්තොත් ඒ කෙනා හිත පහදවා ගත්තේ මේ ලෝකේ අග්‍ර දෙයකට කියනවා, ශ්‍රේෂ්ඨ දෙයටයි කියනවා. අග්ගේකෝ පන පසන්නානං අග්ගෝ විපාකෝ හෝති. අග්‍ර දෙයකට සිත පහදවා ගත්තොත් ඒ කෙනාගේ ජීවිතේට අග්‍ර වූ විපාක ලැබෙනවා කියලා බුදුරජාණන් වදාළා. එතකොට පින්වත්නි, ඔබට මේ ලැබෙන දුර්ලභ අවස්ථාවේ ඒ උතුම් රහතන් වහන්සේලා, ඒ උතුම් මහා ශ්‍රාවකයන් වහන්සේලා, 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා, ඒ වගේම මේ ශ්‍රී ලංකා ද්වීපයට ධර්ම දායාදය දුන්න අපගේ ආදි ගුරු දේවෝත්තමයන් වහන්සේගේ උතුම් ධාතුන් වහන්සේලා, ඒ මිහිඳු මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා, ඒ වගේම ගර්භණී මාතාවන්ට පියාණන් කෙනෙක් බඳු අංගුලිමාල මහරහතන් වහන්සේගේ උතුම් ධාතුන් වහන්සේලා, ඒ වගේම ආනන්ද මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා, ඒ වගේම ධර්ම සේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේගේ, මුගලන් මහරහතන් වහන්සේගේ, දුතාංගධාරී ශ්‍රාවකයන් වහන්සේ වන මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වැඩ සිටිය තැන පාංශු කොටසක් නමුත් අපිට වන්දන කරන්න ලැබෙනවා. ඉතින් ඒ විදිහට ඒ උතුම් මහරහතන් වහන්සේලාගේ උතුම් ධාතුන් වහන්සේලා ඔබට වන්දනා කරන්න අවස්ථාව ලැබෙනවා. ඔබට මලක් පුදන්න අවස්ථාව ලැබෙනවා. සිත පහන් කරගන්න අවස්ථාව ලැබෙනවා. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය ගැන ඔබ හොඳට හිත පහදවා ගන්න. උන්වහන්සේලාගේ ගුණය ප්‍රමාණ කරන්න බෑ. උන්වහන්සේලා ගණනින් ප්‍රමාණ කරන්න බෑ. උන්වහන්සේලා ගැන කියනකොට එක අවස්ථාවක සඳහන් වෙනවා
අපගේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ උන්වහන්සේ තමයි මේ බුද්ධ ශාසනයේ තෘතීය ශ්‍රාවකයන් වහන්සේ. උන්වහන්සේ තමයි ශාසන බහරධාරී ධෘත ගුණයෙන් අග්‍රස්ථානයට පත් වුණේ. ඒ මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා අපිට නැත්තේ පින්වත්නි. උන්වහන්සේගේ ශ්‍රී දේහය තාමත් ඒ විදිහට තියෙනවා. මොකද උන්වහන්සේගේ දේහය ආදාහනය වෙලා නැහැ තාම. උන්වහන්සේගේ දේහය ආදාහනය වෙන්නේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළ වෙලා. ඒ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ඒ අපගේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පින්වන් පා වැඩ සිටින ඒ ගල් තලාවට උන්වහන්සේ වැඩම කරනවා. වැඩම කරලා ඒ මහා ගල අභියසට උන්වහන්සේ පිවිසෙනකොට ඒ ගල විවෘත වෙනවා. අපගේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ අධිෂ්ඨානයක් තියෙනවා. උන්වහන්සේ අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ උන්වහන්සේට ලබා දුන්නු සිවුර දරාගෙන සිටිනවා. ඒ චීවරය මෛත්‍රී බුදුරජාණන් වහන්සේට ලබා දීලා වන්දනා කරලා තමයි ඒ අපගේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය වෙන්නේ. නමුත් පින්වත්නි, ඒ මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා අපිට මේ අවස්ථාවේ නැති වුණත් උන්වහන්සේගේ ජීවමාන වැඩ සිටින කාලේ අපට ලැබුණු ඒ උත්තම ධාතුන් වහන්සේ අපේ ශ්‍රී ලංකා ද්වීපයේ උතුම් සෑරජාණන් වහන්සේ නමක් තුල වැඩ සිටිනවා. ඒ මහා කාශ්‍යප දළදා වහන්සේ වැඩ සිටිනවා. එතකොට ඒ එකම එක ධාතුන් වහන්සේ නමක් තමයි මේ මිහි මණ්ඩලේ උන්වහන්සේ වෙනුවෙන් අපට තාම තියෙන්නේ. නමුත් අපිට මේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ සිහි කරලා වන්දනා කරන්න උන්වහන්සේ වැඩ සිටිය තැනින් පාංශු කොටසක් අපිට ලැබිලා තියෙනවා. ඉතින් මම කියන්න කල්පනා කළේ ඒ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ එදා තාපස පැවිද්දෙන් පැවිදි වෙලා, තාපස පැවිද්දෙන් කියන්නේ උන්වහන්සේ පැවිදි භාවයට පත් උනේ අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ නාමයෙන්. ඒ කියන්නේ අනාගතේ බුදු කෙනෙක් ලෝකේ පහළ වෙනවාද, ඒ බුදුරජාණන් වහන්සේ උදෙසා මාගේ පැවිද්ද වේවා කියලා තමයි උන්වහන්සේ පැවිදි භාවයට පත් උනේ. ඒ විදිහට පැවිදි වෙලා උන්වහන්සේ වැඩම කරනකොට අපගේ බුදුරජාණන් වහන්සේ දුටුවා මාගේ ශාසනයේ තෘතීය ශ්‍රාවකයා මා වෙනුවෙන් පැවිදි වෙලා දැන් මාව සොයාගෙන එනවා කියලා. ඉතින් අපේ බුදුරජාණන් වහන්සේ මේ කිසිම ශ්‍රාවකෙක් වෙනුවෙන් පෙර ගමන් කරලා නැහැ. නමුත් මේ ශාසන බහරධාරී ඒ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වෙනුවෙන් අපගේ ශාස්ත්‍රඥ වහන්සේ පින්වත්නි පෙර ගමන් කළා. අපේ බුදුරජාණන් වහන්සේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වැඩම කරන ඉදිරියට උන්වහන්සේ මුණ ගැහෙන මායිමක බුදුරජාණන් වහන්සේ වැඩ සිටිනවා. ඉතින් මහා කාශ්‍යපයන් වහන්සේ දුරින්ම දකිනවා කිසිදාක නොදැක්ක ඒ බුද්ධ දේහ විලාසය උන්වහන්සේ දැක්ක පමණින් උන්වහන්සේ සනිටුහන් කරගන්නවා. උන්වහන්සේ එකම සිතුවිල්ලකට පත් වෙනවා, මේ තමයි මාගේ ශාස්ත්‍රඥ වහන්සේ, මේ තමයි මාගේ එකම ශාස්ත්‍රඥ වහන්සේ කියලා. ඉතින් ඒ විදිහට උන්වහන්සේ වෙනදා නොදැක්ක, කලින් හඳුනාගෙන නැති, නමුත් උන්වහන්සේ සසර පුරුද්දට ඒ අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේව හඳුනාගත්තා. හඳුනාගෙන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මාගේ ශාස්ත්‍රඥ වහන්සේ වනසේක, මම වනාහි ශ්‍රාවකයා වෙමි කියලා අපගේ බුදුරජාණන් වහන්සේට වන්දනා කළා.
ඉතින් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ඒ වන්දනාව පිළිගත්තා. මම මෙච්චර කතාවක් ඔබට කියන්න ගත්තේ ඒ වෙලාවේ අපේ බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත්නි. එදා ඒ මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ වන්දනාව තථාගතයන් වහන්සේ හැර වෙන කෙනෙක් පිළිගත්තා නම් ඒ කෙනාගේ හිස හත් කඩකට පැලෙනවා කියලා. කඳින් බෙල්ල වෙන් වෙනවා කියලා. ඇයි එහෙම වෙන්නේ? ඒ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ එතකොට උන්වහන්සේ අරහත්ත්වයට පත් වෙන්න කලින් ගිහි ජීවිතය ගත කරන කාලයේදී පවා උන්වහන්සේ පිරිසිදු බඹසර ආරක්ෂා කළ, පිරිසිදු සිල් ආරක්ෂා කළ උතුම් මුනිවරයෙක්. එතකොට අරහත්ත්වයට පත් වෙලත් නැහැ. ඒ වගේ කාලයක උන්වහන්සේ කළ වන්දනාව බුදු කෙනෙකුට හැර වෙන කෙනෙකුට දරන්න බෑ. වෙන කෙනෙක් ඒ වන්දනාව බාරගත්තා නම්, ඒ වන්දනාව ලබා ගත්තා නම් ඒ කෙනාගේ හිස කඳෙන් වෙන් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. එහෙනම් බලන්න පින්වත්නි, ඒ වගේ මහා ආනුභාව සම්පන්න, මහා සීල තේජසින් සපරිපූර්ණ වූ උතුම් මුනිවරුන් තමයි අපි රහතන් වහන්සේලා කියලා සංඝ රත්නයේ විදිහට සරණ යන්නේ. එතකොට ඒ වගේ උතුම් ගුණ සම්පත් දරාගෙන වැඩ සිටිය රහතන් වහන්සේලා ගණනින් ප්‍රමාණ කරන්න බැරි තරම් රහතන් වහන්සේලා ගුණෙන් ප්‍රමාණ කරගන්න බැරි තරම් ඒ උතුම් මුනිරජාණන් වහන්සේලාගේ උත්තම ධාතුන් වහන්සේලා ඔබට දෑසින් දකින්න ලැබෙනවා. ඒ වගේ ගුණ සම්පත් දරාගෙන සිටිය, මහා අනුකම්පාවෙන් සිටිය, මහා දයාවෙන් සිටිය උතුම් මුනිවරු ඔබට වන්දනා කරන්න අවස්ථාව ලැබෙනවා. ඒ උතුම් මුනිවරු උදෙසා ඔබට මලක් පහනක් පුදන්න අවස්ථාව ලැබෙනවා. ඒ නිසා පින්වත්නි, මේ ලැබෙන දුර්ලභ අවස්ථාව ගැන ඔබ ගොඩාක් කල්පනාකාරී විය යුතුයි. මේ අවස්ථාවට ඔබ පැමිණෙනකොට ඔබ නිකන් විනෝද චාරිකාවක් යනවා වගේ ආවොත්, ඔබ මේක සැහැල්ලුවට ගත්තොත් ඔබට මේ ලැබුණු අවස්ථාව අපරාධයක් වෙනවා. ඒ නිසා ඔබ සිත සංවේගයට පත් කරගන්න ඕන. මං මේ බුදුරජාණන් වහන්සේ බැහැ දකින්නයි යන්නේ. මං මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංගරුවන බැහැ දකින්නයි යන්නේ. එහෙම කල්පනා කරලා සම්වරව, සිල්වත්ව, මොබයිල් ෆෝන් ආදිය ඕෆ් කරලා, ඒවා ක්‍රියා විරහිත කරලා, ගෙවල් වල දරුවන්ගේ ආදී ප්‍රශ්න මදකට මොහොතකට අමතක කරලා, ඒ සියලු දේවල් පසෙකලා ඔබ සිත පෙරටු කර ගන්න ඕන. මං තථාගතයන් වහන්සේ බැහැ දකින්නයි යන්නේ. මං තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංගරුවන හද මණ්ඩලයේ උපන්න ඖරස පුත්‍රයන් වහන්සේලාව බැහැ දකින්නයි යන්නේ කියලා හොඳට සිත පහන් කර ගන්න ඕන. ඒ ආකාරයට සිත පහන් කරගෙන ඔබ මේ අවස්ථාවට සහභාගී වුණොත් ඔබේ ජීවිතයට අනන්ත අප්‍රමාණ පුණ්‍ය ධර්මයන් රැස් වෙනවා. අනන්ත වූ යහපත එක් වෙනවා. ඉතින් ඒ විදිහට ඔබේ ජීවිතයට මහත් වූ ආශිර්වාදය, මහත් වූ පිළිසරණ හදා ගන්නට මේ උතුම් පින්කමට ඔබට ඒ වෙනුවෙන් මනාකොට කැප වෙන්න, මනාකොට සූදානම් වෙන්න තුන්රුවනේ අනන්ත ආශිර්වාදය සැලසේවා. මේ රැස් කළ පුණ්‍ය ධර්මයන් ඔබට මේ ගෞතම සසුනේ උතුම් ධර්මාබෝධය පිණිසම උපකාර වෙත්වා. සාදු සාදු සාදු. අද දින ධම්සයරු සඳහම් දේශනාව සඳහා අනුග්‍රහය දරනු ලැබුවේ නොම්බර 55 මාදිවිල පාර ඇඹුල් දෙනිය නුගේගොඩ යන නිවසේ පදිංචි පින්වත් විමලසේන මහත්මයා, සිරියාවතී මහත්මිය සහ හර්ෂණ නිශාන්ත මහත්මයා කියන පින්වත් පිරිස විසින්. ඉතින් මේ පින්වතුන් ප්‍රධාන වශයෙන් අරමුණු කරගෙන තිබුණා මාර්තු මාස 31 වෙනි දින, එනම් අද දිනට උපන් දිනය සමරන
හර්ෂණ නිශාන්ත මහත්මයාට නිදුක් නිරෝග සුවපත් භාවය පිණිස මේ පින අනුමෝදන් කරන්න. ඉතින් ඒ රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් සියලු දෙවියන්ට අනුමෝදන් වෙත්වා. සියලු දෙවියෝ දිව්‍ය ආයුෂයෙන් වර්ණයෙන් බලයෙන් සැපෙන් වැඩෙත්වා. පිනෙන් සතුටු වන දෙවියන්ගේ ධාර්මික රැකවරණ ආරක්ෂාව මේ පින්වත් සියලු දෙනාට සලසා දෙත්වා. දෙවියන්ටත් මේ ගෞතම සසුනේ උතුම් ධර්මාවබෝධය පිණිස මේ පින උපකාර වෙත්වා. ඒ වගේම රැස් කරගන්න යෙදුණු සියලු පුණ්‍ය ධර්මයන් මාර්තු මාස 31 වන දින එනම් අද දින උපන් දිනය සමරන හර්ෂණ නිශාන්ත මහත්මයාට නිදුක් නිරෝග සුවපත් භාවය පිණිස උපකාර වෙත්වා. ඒ වගේම රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝග සුවපත් භාවයේ චිර ජීවනයේ සැලසේවා. දායකත්වයේ දරූ පින්වතුන්ට ඒ වගේම මේ උතුම් ධර්ම ශ්‍රවණයේ සඳහා සහ සම්බන්ධ වන සියලු දෙනාටමත් මේ පින අනුමෝදන් වෙත්වා. ඒ වගේ මහමෙවුනා වාසී සියලු පින්වත් ස්වාමින් වහන්සේලා ඇතුළු ගෞතම සසුනේ පිළිවෙත් පුරන සියලුම ස්වාමින් වහන්සේලාටත් මේ පින අනුමෝදන් වෙත්වා. අනගාരികා මෑණියන් වහන්සේලාටත් පැවිදි අපේක්ෂක දූපතුන්ටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් මේ පින අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකින් ඇතුළු අප සෑම සියලු දෙනාටමත් මේ පින අනුමෝදන් වෙලා නිදුක් නිරෝග සුවපත් භාවය සැලසේවා. චිර ජීවනයේ සැලසේවා. ඒ යහපත් සිතුම් පැතුම් සියල්ල ඉෂ්ට සිද්ධ වේවා. සියලු දෙනාට මේ ගෞතම සසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ පින උපකාර වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරගන්න දුණු සියලු පුණ්‍ය ධර්මයන් මේ ජීවිතේත් අනන්ත සංසාරයේ පුරාවටත් මිය පරලොව ගිය සියලු ඥාතීන් අනුමෝදන් වෙත්වා. දායකත්වයේ දරූ පින්නතුන් නමින්ද පවුලේ සියලු දෙනා නමින්ද සෑම සියලු දෙනා නමින්ද මිය පරලොව ගිය සියලු ඥාතීන් මේ පින අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලොව ජීවිත සුවපත් වෙත්වා, සැපවත් වෙත්වා. වහවහ සසර දුකින් නිදහස් වීම පිණිස මේ පින් උපකාර වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.